mothers, your country needs you. අම්මා වරුනි ඔබේ රටට ඔබ අවශ්‍යයි. නෑ. කලබල වෙන්න එපා. මේ අපේ කතාව නෙවෙයි. චීන කතාව. චීන කතාව. ආයිබෝවන්. අද 2021 ජූනි 11 වැනිදා සිකුරාදා. නිදහස් සංවාදයේ වැඩමක්. තවදුරටත්. චීනය ලෝකයේ ජනගහනයේ වැඩිම රට. 1979 දී චීනය ඒ නිසාම one child policy කියලා එක පවුලකට එක දරුවෙක් පමණයි කියන රාජ්‍ය ප්‍රතිපත්තියට මාරු වෙනවා. ඒ අනුව 2016 වෙනකොට චීන ජනගහනය වේගෙන් අඩු වෙලා ගිහින්. චීන රාජ්‍යයේ අනාගතය පිළිබඳ බරපතල අභියෝගයක් මතුවෙමින් තියෙන බව චීන කොමියුනිස්ට් පාලනය වටහා ගන්නවා. එතෙන් සිට ඔවුන් පවුලකට two children policy කියලා තව දරුවෙක් වැඩි කරලා ගිණුම සකස් කරලා දෙනවා. 2021 වෙනකොටත් ඒ කියන්නේ මේ දැන් වෙනකොටත් ප්‍රශ්නය ඒ විදිහමයි. චීන ජනගහන වර්ධනය මන්දගාමී. බීජිං පාලනය කල්පනා කරනවා ඔවුන් නැවතිලා බලනකොට බියපත් පරම්පරාව වැඩි වෙලා තරුණ පරම්පරාව සාපේක්ෂව අඩු වෙලා මේ මොකදයි වෙන්නේ කියලා. China one belt one road දිගේ දුවන්න තරුණ ශ්‍රමය ඕන. ඔන්න දැන් දරුවපත් පාලනය යලි දිහිල් කරන්න බීජිං පාලනය තීරණය කරනවා. පේන විදිහට දරුවෝ 3 දෙනෙක් 4 දෙනෙක් වගේ දැන් හදන්න ඉඩ ලැබෙනවා. ජාත්‍යන්තර ජනමාධ්‍ය මේ ගැන කතා කරනවා. චීන උන්මාදය පැසවනවා. චීන කොමියුනිස්ට් පාලනයේට මේ දේශපාලන උන්මාදය හටගන්නේ ඩෙන් සියාઓපින්ගේ සෝෂල් මාකට් ඉකොනොමි චීන රාජ්‍ය ප්‍රතිසංස්කරණත් එක්ක. යෝධයා නැගිටවන්න හදන්නේ. මාවෝ සේතුගේ පරණ යෝධයා අලුත් යෝධයෙක් වෙලා නැගිටිනවා. 70 80 දශක දක්වා මේ කතාව දිග්ගැහෙනවා. මේ චීන ව්‍යාප්තවාදයට ශ්‍රී ලංකාව ඇතුළු රටවල් ගණනාවක් ණය උගුල් අතර දැනටමත් හිර කරලා තියෙන්නේ. ගෝලීය පරිමාණ දේශපාලන ආර්ථික මිලිටරි හරියටම කිව්වොත් බහු දේශපාලනික බල පොරයකටත් මේ චීන උන්මාදය හේතු වෙලා තියෙනවා. ගෝලීය පරිමාණ ඇමරික එක්සත් ජනපදයට පිස්සුවට්ටල තවත් රටවල් පිස්සුවට්ටල චීනය ගමන යන්න පටන් ගන්නවා. ශ්‍රී ලංකාව බහු දේශපාලනික ගොදුරක් බවට පත් කරන චීන ඉන්දියානු ඇමරිකානු කලාපීය බලපොරයට මුල් වෙන්නෙත් ඔය චීන වියරුවමයි. චීන උන්මාදෙමයි. කොටින්ම China one belt one road නැත්තම් ඉන්ඩෝ පැසිෆික් තියෙනවද? නැහැ. චීනය තමන්ගේ රාජ්‍ය සතු ජනගහන වර්ධනය වේගයෙන් ගණන් බලන්නේ මෙන්න මේ සන්දර්භය තුල. රට දුවන්න මිනිස්සු ඕන තරුණය. අපි ශ්‍රී ලංකාව මේ වෙළඳ මිලිටරි බහු දේශපාලන බලපොරේ ගොදුරක් නිසාම මේ චීන පාඩම අපට අතිශය අදාළයි. චීනුන්ගෙන් පාඩමක් ඉගෙන ගන්න හදන්නේ අපි දැන්. ඒ පාඩම ඔබට උගන්වන්න හදන්නේ. ඓතිහාසික මානව ගලණය අනුව චීනයට මේ බල උන්මාදයට පෙරලා ජයග්‍රහණම ලැබෙන්න ඉඩක් නැහැ. එහෙමනම් සේද මාවත දිගේ ඇවිල්ලා ඇලෙක්සැන්ඩර් මහා අධිරාජ්‍යයා මේ වෙනකොට ලෝකෙම අත්පත් කරගෙන තියෙන්න ඕන. ඉතිහාස කතාවේ හැටියට මදුරුවෙක් තමයි ඇලෙක්සැන්ඩර් කලමනාකරණය කරලා ඒ ලෝකෙට යවන්නේ. ඒ නිසා හිතන හැම දෙයක්ම මේ විදිහටම වෙන්නේ නැති වගේ ඉතිහාසයේ තවදුරටත් ඔප්පු කරමින් තිබෙන ඓතිහාසික දේශපාලන සන්දර්භයක් තුල චීන සිහිනය හුදු සිහිනයක්ම වේවි. එහෙම නැතුව චීනයට ලෝකෙම ගොදුරු කරගන්න. එහෙම නැත්නම් ඊට සමගාමීව ඇමරිකාවට ඉන්දියාවට තවත් රටවල් වලට ලෝකය Tamanට නතු කරගන්න ඉඩක් ලැබෙයි කියලා කවුරු හරි හිතනවා නම් මඤ්ඤං. එහෙම වෙන්නේ නැහැ. හැබැයි මේ පවතින මොහොතට අපි මුහුණ දෙන්න ඕන. ඒ මහා සංවාදයක්. ඒ වුණත් අපි මේ මහා බලපොරය පාමුල අපේ රාජ්‍ය බිඳින උන්ගේ කුමන්ත්‍රණය හඳුනාගත යුතුමයි. උන්ගේ රාජ්‍යයන් වෙනුවෙන් අපේ රාජ්‍ය බිඳින්න හදන්නේ. ඒ සඳහා අර චීන ජාතිය ගොඩනගන පාඩම හරියට අපි වටහා ගන්න ඕන. චීනු තමන්ගේ වියරුව සඳහා ජාතිය සූදානම් කරනවා. අපි ඒ වියරුව පාමුල අපේ ජාතිය විනාශ කරගනිමින් ඉන්නවා. අපි ජාතිය මරා දමමින් පවතින හදන මෝඩ රැලක්. ජාතිය කිව්වහම 1978 ව්‍යවස්ථාවට පදනම්ම ශ්‍රී ලාංකේය ජාතිය සිංහල දෙමළ මුස්ලිම් වෙන කතා වාන හෙළ ඉතිහාසයේ මත අපි දිග ගමනක් ඇවිල්ලා 78 ව්‍යවස්ථාවට ආකෘතිගත වුණා. එය ඊ타මත්ම සාධනීය හැරවුම් ලක්ෂයක්. එතන ඉහාට අනම්මනම් විකාර
දොඩවගෙන එන්න එපා. ලෝකය ආක්‍රමණය කරන්න නෙවෙයි. ලෝකය ආක්‍රමණය කරන උන්මාදයෙන් පොරකන චීන ඉන්දියානු ඇමරිකානු රාජ්‍යයන්ගෙන් අපේ රට රාජ්‍ය බේරගන්න නම් රට ජාතිය එකට ගැට ගහන්න ඕන. රට ජාතිය රාජ්‍ය අන්න සූත්‍රය. සංවාදය ඉතාමත්ම සංකීර්ණයි. දේශපාලන විද්‍යාව සහ තවත් සමාජීය විද්‍යාවන්ට මේ කතාව සම්බන්ධයි. ඇඟේ හයියෙන් නෙවෙයි ඔළුවෙන් අධ්‍යයන කටයුතු කරන්න. අපේ මේ සියලු පාලකයන් නිලධාරීන් වෘත්තිකයන් සියලු කිව්වට සියලුම නොවුනත් අති බහුතරයක් රටට එරෙහිව වැඩ කරන්නේ ඇයි? අපේ මෙවුන් රටට එරෙහි පරයොයි පරට්ටියොයි වෙන්නේ ඇයි? ඔවුන් ජාතිකත්වයෙන් ගිලිහෙනවා. ජේ.ආර් කිව්වනේ ඉතිහාසය වැඩක් නෑ කන්නද ඕයි කියලා. අන්න ඉතිහාසයක් නැති අක්මුල් නැති රැලක් හැදිලා. චීනය තමන්ගේ ඉතිහාසය මත, ඇමරිකාව තමන්ගේ ඉතිහාසය මත, ඉන්දියාව තමන්ගේ ඉතිහාසය මත අපට අදාළව. අනෙක් බලවත් බව කියන හැම රටක්ම තමන්ගේ ඉතිහාසය මත ගොඩනැගෙනකොට අපි ඉතිහාස අක්මුල් කපලා පාවෙන මොක්කුද ජාතියක් බවට පත් වෙනවා. මේ දේශපාලන යෝජනාවක්. කාලිංග මාග පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසි එක දිගටම විනාශ කරන හෙළ ජාතිකත්වය 1948න් පස්සේ ඩොමිනියන් නිදහස සහ පසුව ජනරජ නිදහස අත්පත් කරගන්නවා. හරියටම බැලුවොත් 1940 70 දශක අතර කාලය තුල සුබ සාධනවාදී රාජ්‍ය ආකෘතියත් සමග අපේ ජාතිය යන්තමින් ගොඩනැගෙන පටන් ගන්නවා. ජාතිකවාදී කතිකාවන් වමේ කතිකාවන් මැද්දේ ප්‍රබුද්ධ සමාජයක් ගොඩනැගෙමින් තියෙනවා. ඒ වෙනකොට ධනවාදය දෙවන මහා ලෝක යුද්ධයෙන් පස්සේ හති වැටිලා ධන ගාන ගමන්. ඒ නිසා මේ මැද්දෙන් අපට ගොඩනැගෙන අවස්ථාවක් ලැබෙනවා. සුබ සාධනවාදය ඔබේ ගැන දන්නවා. නිදහස් අධ්‍යාපනයේ සෞඛ්‍ය සේවාව, දේශීය කර්මාන්ත විශේෂයෙන්ම කෘෂි කර්මාන්තේ, ගොවි බිම, ඒ වගේම වේදිකා නාට්‍ය කලාවේ සිට සිනමාව දක්වා වන විශාල ජාතික පිබිදීමක්. සංගීතය සමග ගොඩනැගෙන මහා ජාතික සංස්කෘතියක් අපට දැනෙන්න ගන්නවා. බ්‍රිතාන්‍යයෙන් ලැබෙන බටහිර වෛද්‍ය විද්‍යාව ඉතාමත්ම උසස් මට්ටමකට ගොඩනගන්න පුළුවන් වෙන්නේ අන්න ඒ ජාතික ශක්තිය නිසා. අපි සැබෑ බුද්ධිමතුන් බවට පත් වෙනවා. 70 දශකයේ වෙනකොට නව ජනරජයේ බිහි වෙලා ජාතියට නව පණක් ලැබෙන්න ගන්නවා. ඒ ඉතිහාසයේ කියවනකොට ඔබ එදවස නොහිටියත් ඒ සියලු දෑ වටහා ගන්න ඉතාම පහසුයි. ඊට සමාන්තරව දෙවන ලෝක යුද්ධයෙන් කඩා වැටුණු ලෝක ධනවාදී කඳවුර අලුත් විදිහකට ලෝකේ ප්‍රතිසංවිධානය කරන්න පටන් ගන්නවා. දේශ සීමාවන් අතික්‍රමණය කරලා ගෝලීය පරිමාණ වෙළඳපොළක් ගැන කල්පනා කරනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ එහි පරිවාර රාජ්‍ය නොවන සංවිධාන කළු බලල් හමුදාවක් ලෝකේ පුරාම විසිරෙමින් අනාගත ඉලක්ක සපුරා ගන්න සූදානම් වෙනවා. ඒ සඳහා තමන්ගේ රාජ්‍යයන් වෙනුවෙන් ශ්‍රී ලංකාව වගේ රාජ්‍යයන් ගොදුරු බිම් බවට පත් වෙනවා. සම්පත් අනුන අවස්ථා අනුන භූදේශපාලනිකව වටිනාකමක් තියෙන භූමීන් අත්පත් කරගන්න සැලසුම් සකස් කරනවා. ඒ සඳහා රාජ්‍යයන් බිඳිනවා. රාජ්‍යයන් බිඳින්න ජාතීන් දිය කරලා දාන්න ඕන. ජාති මත ඉදිවන රාජ්‍ය. මේ අනුව ශ්‍රී ලංකාව ඍජු ගොදුරක් බවට පත් වෙනවා. එකී මෙකී නොකී පරයන්ගේ. ඒ පරයන්ගේ දරුවන් බවට පත් වෙනවා අපේ පරයෝ. අපේ අධ්‍යාපනයේ 1948න් හරි පාරට වැටුණාට අතරමඟදී පාර වරද්ද ගන්නවා. අපි අපේ දෑත් වලින් ගෙල සිඳ ගන්න වැඩ කරනවා. හරියටම හැරලා බැලුවොත් සමගි පෙරමුණු ආණ්ඩුවේ සිරි ලකදේ සිරිසපදේ කියන තේමාව ඇත්තක් වගේ පෙනුනත් ඇත්තටම ජේ.ආර් ජයවර්ධනට දොර කවුළු විවර කරන්නේ අන්න ඒ අන්තවාදී ජාතිකවාදී දේශපාලනය. මේ ගැන යලි අපි කතා කරන්න ඕන. අර ගෝලීය කළු දේශපාලනය එක දිගටම වැඩ කරලා තමයි මේ ඓතිහාසික සන්දර්භය ගොඩනගන්නේ. ඒ අපට කියවා ගන්න සිද්ධ වෙන්නේ කලාපීය සහ ගෝලීය දේශපාලන තත්ත්වයන් යටතේ. කොටිම ජේ.ආර් උපදින්නේ සිරිමාගේ කුස තුල. ඒ දේශපාලනික යෝජනාවක්. මේ සියලු වැරදීම් අතදා බැලි මැද්දේ 1971 ජේ.වී.පී. කැරල් ඒ වගේම ඊට සමාන්තරව ප්‍රභාකරන් දක්වා විහිදෙන දෙමළ ත්‍රස්තවාදය. මේ සියලු තත්ත්වයන් මැද තමයි රට කොර ගසමින් ඉස්සරහට එන්නේ. මේ ඔය සියලු සාධක මේ රටේ යලි ගොඩනැගීමේ තිබුණු ජාතිකත්වය දිය කරලා විනාශ කරලා දාන්න පටන් ගන්නවා. අපේම කලාව අපට එරෙහිව වැඩ කරන්න ගන්නවා. රාජ්‍ය නොවන කළු බලල් හමුදාව මේ මැද්දේ පිනුම් ගහනවා. වම උන්මාදයක් වෙලා රැඩිකල් වමක් බවට පත් වෙලා කියලා හිතලා උනුන් මරා ගන්න 71 කැරල්ලෙන් පස්සේ යලි 88 89 භීෂණ සමය නිර්මාණය කරනවා. මේ සියල්ල පිටිපස්සේ
අර කියන කළු බලල් හමුදා අඬු පඬු තියෙනවා. ඒව ගැන අපි එක දිගටම කතා කරනවා. Chapa against JVP වැඩසටහන් මාලාවක් අධ්‍යයනය කරන්න. අදාළ ඓතිහාසික තත්ත්වයන් නිසා JRගේ ඒකාධිපති බල ව්‍යාපෘතිය ගොඩනගන්න පහසු වෙනවා. ඔහු ඒ සඳහා පවතින තත්ත්වයන් උපරිම වාසි සහගත අන්දමට යොදා ගනිමින් ජාතිකවාදී පාරකින් තමයි 78 ව්‍යවස්ථාවට ඇතුල් වෙන්නේ. ඔහු ඒ මොහොතේ මේ රටේ සියලුම ජාතිකවාදී බලවේග සහ ජාතිකවාදී වගේ බලවේග සහ වමේ වගේ බලවේග සතුටු කරන්න ප්‍රජාතන්ත්‍රවාදයේ සහ සමාජවාදයේ එකට එකතු කරලා 78 ව්‍යවස්ථාව හදනවා ජාතික පදනමක් මත. එය ඒ මොහොතේ උපක්‍රමයක් වුණත් අද අපට තිබෙන එකම ගැලවීමේ මඟ ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී සුබසාධනවාදී රාජ්‍ය ජාතිකත්වය මතක තියාගන්න. මේ තමයි අපේ සංවාදය 78 ව්‍යවස්ථාව. 78 ව්‍යවස්ථාව මත තමයි අපට ජාතිය බේර ගන්න පුළුවන් වෙන්නේ. යලි ගොඩනැගීම කෙසේ වෙතත් ජාතිය බේර ගන්න පුළුවන් වෙන්නේ. සම්මුතියේ මාලිමාව. සම්මුතියේ මාලිමාව. මහාචාර්ය මැදගොඩ අබේතිස්ස හිමි, ඇල්ලේ ගුණවංශ හිමි, ඕමල්පේ සෝබිත හිමි, බෙන්ගමුවේ නාලක හිමි ඇතුළු හිමිවරු කල්ලියක් විමල් වීරවංශ, උදේ ගම්මන්පිල, ගෙවිඳු කුමාරතුංග, වසන්ත බණ්ඩාර ඇතුළු ගිහි කල්ලියක් වැඩේට දාලා රෙදි සිවුරු ඇඳගෙන 78 ව්‍යවස්ථාවට කෙලින්න මේ හදන්නේ. මේ වෙලාව වෙනකොටත් ඒ ගැන අවශ්‍ය වැඩ කටයුතු කරනවා. හොඳට මතක තියාගන්න. 78ට කෙලියොත් අපට යන්නම නැති වෙනවා. අපි නැත්තටම නැති වෙනවා. ශ්‍රී ලංකේ ජාතියේ මලගම ආරම්භ වෙන්නේ මල බෙරේ වැවෙන්නේ 78 ව්‍යවස්ථාව අවසාන වන තැන. මේ ගැන අපි එක දිගටම කතා කරනවා. වියරු තරුව ජනාධිපති ගෝඨාට ලියා දන්වමි. සංවාදය එක දිගටම. කොවිඩ් මැද්දේ රටේ මහා ජනයාට කිසි නිසි ආහාර වේලක් නැහැ. එදා තිබිච්ච දේවත් දැන් නැහැ. සංචාරන සීමා තවත් දික් කරනවා. කුලී වැඩක් කරගත්ත මිනිහෙකුට කුලියක් මලියක් කරලා ගෙදර එවුන්ට කන්න දෙන්න විදියක් නැහැ. පෝෂණය තවත් පල්ලෙහාට වැටෙනවා. පෝෂණය පල්ලෙහාට වැටෙනකොට ශක්තිය අඩු වෙනවා. දුර්වල જાතියක්. කොවිඩ් මැද්දේ. අපි කොවිඩ් විකෘතින්හි අනාගතය ගැන දන්නේ නැහැ. කොවිඩ් මර්ධනය කරන්න ඔය පොලිමේ ගිහිල්ලා ගහගන්න එන්නතේ අනාගතය ගැන දන්නෙත් නැහැ. ඔය එන්නත අපේ ජාතියම වඳ කරලා දායිද දන්නෙත් නැහැ. ඔබට යෝජනා කරනවා. මේ සියල්ල ඊටාම අනතුරුදායකයි. දුප්පත්කම වේගින් වර්ධනය වෙනවා. දුප්පත්කමත් එක්කම අත්බැල් බැඳගෙන අපේ සෞඛ්‍ය කඩා වැටෙනවා. ඊළඟට අධ්‍යාපනය වේගෙන් ගිලිහෙමින් යනවා. පරම්පරා දෙකකට තුනකට දැන් අපේ අධ්‍යාපනය පිළිබඳ බරපතල ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. අනාගතේ බාර ගන්න දරුවෝ චීනු ගණන් හදලා තරුණ ශ්‍රමිකයන් ගොඩනගන්න කල්පනා කරනවා. දරුවෝ හදපල්ලා කියලා අම්මලාට කියනවා. අපි ඉන්නේ එවුනුත් ලෙඩ කරලා මරා දාලා උන්ව නූගතුන් බවට පත් කරලා චීනුන්ගේ ඉන්දියානුවන්ගේ ඇමරිකානුවන්ගේ පිබිදෙන ජාතීන්ට කුලී වැඩ කරන්න, වහල් වැඩ කරන්න රට සූදානම් කරනවා. කාබනික පොහොර රිලා නැටුම නටලා අපේ ගොවිතැන නැති කරලා ගොවිබිම හිස් කරලා ඉඩම් ටික MCC ව්‍යාපෘතියට දෙන්නද හදන්නේ. ගෝඨගේ ගම සමග පිළිසඳරේ ඉදිරි දැක්මක් නේද මේ අපි අහනවා. කැපිටල් මහරජාගේ ගම්මැද්ද ඉන්ටර්නැෂනල් එස්ලෝන් ජලයේ විකුණන සෙන්ට් ඇන්තනිස් ව්‍යාපෘතිය ගම්මැද්ද V4 අවසි මේ එකිනෙකට සම්බන්ධ කළු ව්‍යාපෘති ගොවිතැන නැති කරලා ගොවිබිම් කොල්ල කන්න යන්නේ. ජාතිය මරා දාන්නට සියලු වැඩ කටයුතු කරමින් තියෙනවා. අනාගත පරම්පරාව අනතුරේ විශේෂයෙන්ම අධ්‍යාපනය. ඔබ හිතන්න ඇති හැකි පවුල් වලට විතරක් අධ්‍යාපනයේ මේ මොහොතේ මොකක් හරි කරලා ගැට ගහ ගන්න පුළුවන්. Zoom තාක්ෂණය, වීඩියෝ තාක්ෂණය, තවත් තාක්ෂණික ක්‍රමවේද පාවිච්චි කරන්න පුළුවන්. සල්ලි තියෙනවා, තාක්ෂණය තියෙනවා, සිග්නල් තියෙනවා. ගමේ උන්ට මුකුත් නැහැ. ගම විතරක් නෙවෙයි. කොළඹවට උපසංස්කෘතික කලාපවල ජීවත් වන අපි කියන පැල්පත් වාසීන් ඇත්ත తත්වය ඒ තමයි මොන වචන වලින් හංගන්නේ හැදුවත් පැල්පත් වාසීන් ඔවුන්ට යන්නේම නැහැ. ඒ දරුවෝ ඉගෙන ගන්නේ කොහොමද? කොළඹ කේන්ද්‍රීය අඩුතරමේ බීජිං කේන්ද්‍රීය ලෝකයක් චීනය ගොඩනගන්න කල්පනා කරනකොට අපේ පරයෝ කොළඹ කේන්ද්‍රීය සංවර්ධනයක් ගැනවත් හිතලා නැහැ. අපි අපේ ජාතිය මරා දානවා රාජ්‍ය බිඳින්න. ජාතික ගීය, ජාතික කොඩිය, දේශාභිමානී ගී
දේශය පිළිබඳ ಜಾති පිළිබඳ කතා කරන පිබිදීමක් ඇති කරන කලා නිර්මාණ සියල්ල දැන් විනාශ කරලා ඒවා තහනම් කරලා ඒවා හාස්‍යයට ලක් කරලා එලාර්ව ගොඩ අරගෙන දුටු ගැමුණු වල දාලා රාජ්‍ය නොවන කළු බලල් හමුදාවක් මේ මැද්දේ වැඩ අද ඊයක නෙවෙයි දශක කිහිපයක් තිස්සේ එක දිගටම කළු මෙහෙයුම් ඉන්දියානු ටෙලිනාට්‍ය අපේ පවුල විනාශ කරනවා අපේ හැකියාව පෞරුෂය නැති කරලා දානවා ඊයස්සේ අර කවුද හාමුදුරු නමක් බුදුන් වහන්සේ මේ රටේ ඉපදුනා කියලා ඉන්දියාව පිස්සු වට්ටලා ඉන්දියාවත් එක්ක එකතු වෙලා රටට එරෙහිව ටෙලිනාට්‍ය නිර්මාණය කරන හොගාලා ඉන්දියාව නෑ තොපි අපේ කියලා බුදුන් වහන්සේ ඉපදුනේ ඉන්දියාවේ පැරණි ಭಾರತයේ සියලු සාක්ෂි තියෙනවා අප බුදුදහම ගොඩගත් මහා ශිෂ්ටාචාරය ඒ වෙනුවට මේ හිමිවරු රිලා නැටුම් නටමින් වෙනම සෙල්ලමක් නටනවා මීවන පලානේ හාමුදුරු අපි ඔබ වහන්සේ ගැනත් ඉස්සරහට කතා කරනවා ಜಾති විනාශ කරන්න උපන් හිමිවරු රියැලිටි ෂෝස් ජනප්‍රිය මාධ්‍ය ජනප්‍රිය ප්‍රසිද්ධ මාධ්‍ය ව්‍යාපෘති වෙළඳ දැන්වීම විශේෂයෙන්ම සමාජ මාධ්‍ය ජාලා සමාජය විනාශ කරමින් ජාතිය මරා දමමින් තිබෙනවා ඊට එරෙහිව හඬක් නගන්නට පූජකවරු අපොහසත් පූජකවරු රූකඩ බවට පත් වෙලා මහා නායක හිමිවරු සතපෙනවා කාදිනල්තුමා රිලා නැටුම් නටනවා අපහසයක් නෙවෙයි දේශපාලන අර්ථයකින් Hindu පූජකවරු කෝවිල්ලස්සේ ඩෙඟා නටනවා ඉස්ලාම් පූජකවරු ත්‍රස්තවාදී නිර්මාණය කරනවා අමතක කරන්න එපා මේ වෙනකොට 30 වසරක යුද්ධයකින් දෙමළ මිනිස්සු බුරුතු පිටින් මැරුණා සිංහල බෞද්ධ සිංහල කතෝලික ගම්වල කොල්ලොත් බුරුතු පිටින් මැරුණා මුස්ලිම් ජාතිකයන් අඩු පිරිසක් යුද්ධයෙන් වැඩිම හානි සිද්ධ වුණේ දෙමළ සිංහල ජාතීන්ට මුස්ලිම් ජාතීන්ට අඩුයි මුස්ලිම් ජාතීන් කල්පනා කරනවා ව්‍යප්තවාදය හරහා රට අල්ල ගන්න ISIS ලෝක ත්‍රස්තවාදය ඉස්ලාමික් ස්ටේට් වගේ මේ රට තමන්ට නතු කරගන්න පුළුවන් කියලා මෝඩ මුස්ලිම් නායකයෝ කල්පනා කරනවා ඒ සඳහා ඔවුන් වැඩ කරනවා ඔබ දන්නවා සහරාංගි කාලේ එක්තරා දරු කර්මාන්ත ශාලාවක් තාත්තා කෙනෙකුට කාන්තාව බාර දීලා දරුවෝ හදපී කියනවා. දරුවෝ 20 ගාණක් හදනවා. මේ ව්‍යප්තවාදේ නෙවෙයිද? ව්‍යප්තවාදේ. ඒ අනුව ඔවුන් කල්පනා කරනවා ලංකාව අත්පත් කරගෙන රජ වෙන්න පුළුවන් කියලා. කවුද? මුස්ලිම් ව්‍යප්තවාදීන්, අන්තවාදීන්, ත්‍රස්තවාදීන්, දෙමළ බෙදුම්වාදීන් කල්පනා කරනවා වෙනම රාජ්‍යයක් හදන්න පුළුවන් කියලා. තුන් වර්ගයේම සිංහල දෙමළ මුස්ලිම් එකට ගැට ගහලා ඉන්දු ශාන්තිකර කලාපීය කළු මුහුදේ ගිල්ලවන්න තමයි චීන ඉන්දියානු ඇමරිකානු කල්පනාව. උන් හදන්නේ පොළොව කොල්ල කන්න. අපි ජාතියක් බවට පත් වෙන්නේ සිංහල දෙමළ මුස්ලිම් එකට බැඳිලා එක දජයක් යට එක ජාතික ගීය ගයන අධ්‍යාපනික පසුබිමක. අපි ඒ සඳහා සූදානම් වෙන්න ඕන. පාලකයෝ රාජ්‍ය විනාශ කරන අවස්ථා ලෝකේ සුලභයි. තවත් පැත්තකින් විරලයි. ගාසා තීරය මතක් කරගන්න. වර්තමාන පැනමාව. හොඳට හොයලා බලන්න. එතකොට මාලි ජනරජය, හයිටි රාජ්‍ය, සියරා ලියෝන්, දකුණු අප්‍රිකානු, ලතින් ඇමරිකානු රටවල් විශාල ප්‍රමාණයකට මේ අභියෝගය එල්ල වෙලා තියෙනවා. රාජ්‍ය බිඳිනවා. රාජ්‍ය බිඳින්න ජාති බිඳිනවා. පාලකයෝ රාජ්‍යයට එරෙහිව වැඩ කරනකොට ඒ අස්වාභාවික තත්ත්වයක්. එතකොට අපි මහ ජනතාව හැටියට පාලකයෝ හරි පාරට දාගෙන රාජ්‍ය ගොඩනගන්න එකට එකතු වෙන්න ඕන. අමාරු සූත්‍රයක්. හේතුව රාජ්‍ය අයිති මාක්ස්වාදයට අනුව විද්‍යාත්මක සමාජවාදයට අනුව ධනවාදයට. ධනවාදයට එරෙහි වෙමින් රාජ්‍ය බේරගන්න බෑ. දැන් අපි අලුත් සංවාදයකට අවතීර්ණ වෙන්න ඕන. මේ අසාමාන්‍ය තත්වයක්, අසාමාන්‍ය වටපිටාවක්, මානව සංහතියේ විකෘතියක්. ඒ නිසා ධනවාදී, සමාජවාදී, ප්‍රජාතන්ත්‍රවාදී අතරි නවමු සංවාදයක් ගොඩනගන්න ඔබට ආරාධනා කරනවා. ඊටම කෙටියෙන් චීනය අම්මලාට ආරාධනා කරනවා අම්මේ දරුවෝ හදන්න කියලා. අපි අම්මලා තාත්තලාට වැඩිහිටියන්ට කියන්න ඕන උඹලා ගාව ඉන්න දරුවෝ අධ්‍යාපනික වටිනාකමක් තියෙන ඒ වගේම ජාතිය ගැන කල්පනා කරන සාරවත් අනාගත પરම්පරාවක් කරන්න එකට වැඩ කරපල්ලා කියලා. පාලකයෝ ජාතිය බිඳිනකොට අපි අලුත් ක්‍රමයකට ඓතිහාසික තත්ත්වයන් පාවිච්චි කරලා ජාතියකට ගැට ගහමු. ගුරුවරුන්ට මේ සඳහා විශාල වගකීමක් තියෙනවා. අමාරුයි. එක දිගටම වැඩ කරලා ජාතිය ගොඩනගලා ජාතියක් හැටියට ජන පෞරක් හැටියට පාලකයින්ට එරෙහිව හිටගන්න අපි සූදානම් වෙමු. ජාතියට උත්තමාචාරය